පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ නාග කියන වර්ගයේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළි කොසල් මහරජුරුවන්ගේ එක ඇතෙක් හිටියා බද්දේරක කියලා. ඒ ඇතා එක දවසක් මඩේ එරිලා මඩෙන් ගොඩාපු හැටි අරමුණු කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අප්පමාද රතා හෝත සචිත්ත මනුරක්කත දුග්ගා උද්ද රතත්තානං පංකේ සන්තෝව කුංජරු. මේ ගාථාවේ සරල තේරුම තමයි අප්පමාද රතා හෝත මහණෙනි බොහෝසේ අප්‍රමාදී වෙන්න. සචිත්ත මනුරක්කත තමන්ගේ හිත මනාව රැකගන්න. දුග්ගා උද්ද රතත්තානං පංකේ සත්තෝව කුංජරු. මඩේ එරිලා හිටපු ඇතා වීරයෙන් ගොඩටාව වගේ කෙලෙස් මඩේ එරිලා ඉන්න ඔබලත් වහ වහ එයින් ගොඩෙන්ට. අපූරු උදාහරණයක්. මෙවන් ශ්‍රේෂ්ඨ උදාහරණ සරුවඥතා ඥානයට මිස වෙන වැටහුණ කෙනෙක් නෑ. කොසල් රජ්ජුරුවන්ට හිටියා බද්දේරක කියලා ඇතෙක්. ඒ ඇතා තරුණ කාලේ හරීම ශක්තිමත්. යුද්ධයට ඉතාම දක්ෂයි. කාලයාගේ ඇවෑමෙන් ඇතා හොඳටම වයසට ගිහිල්ලා. දැන් ඇතාගේ ශරීරයේත් විවිධ වාතාබාධ හැදිලා. කායික ශක්තියත් නෑ. නොයෙක් වේදනාවන්ගෙන් පෙළෙනවා. එක දවසක් ඇවිදගෙන යනකොට ඇතා විලකට බැස්සට ඇතාට ගොඩ වෙන්න බෑ. මඩේ එරුණ ගොඩට එන්න ශක්තිය නෑ. මිනිස්සු ඒක දැකලා මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන්ගත්තා අනේ මේ ඇත් රාජයා තරුණ කාලි කොයි තරං ශක්තිමත්ද. නමුත් අද විලට බැහැල ආපව් ගොඩ එන්නවත් බෑ. මේ ශක්තිවන්තයටත් මෙහෙම උනානේ කියලා මිනිසු කතා කරනවා. ඒක කොසල් රජ්ජුරුවන්ට ආරංචි වුණා. රජ්ජුරු ඇත් ආචාර්යවරු කැඳවලා සඳහන් කළා වහාම ඇතා මඩින් ගොඩ ගන්න කියලා. එතකොට මේ හස්ති ආචාර්යවරු ඇතා ගොඩගණ්ඩ අපූරු උපායක් පාවිච්චි කළා. තැන් එරිච්ච ඇතා බලන්ඩ සෑහෙන පිරිසක් ඇවිල්ලා. අර හස්ති ආචාරිවරය මේ පිරිසට කතා කරලා කියනවා ඕගොල්ලො දෙකොටසකට බෙදෙන්ට. බෙදිල දෙපැත්තේ ඉඳලා යුද්ධකට ආපු අය වගේ සැරසෙන්ට. යුද බෙර වාදනය කරන්න කියලා බෙරවාදකයන්ට සඳහන් කළා. දැම් පිරිස දෙපැත්තකට බෙදිලා යුද්ධකට ඇවිල්ල ගහමරාගණ්ඩ. යුද්ධ පටන්ගණ්ඩ තැන් යුද බෙරවයනවා. මේ ඇතාට යුද පිටිය හොඳට හුරුයි. යුද බෙර හඬ මේ කනට හොඳට හුරුයි. දැන් යුද බෙර හඬ ඇහෙනකොට මෙයා නැගිට්ටා. නැගිටලා වීර්ය යොදලා මානයෙන් යුක්තව එක පාරම ගොඩටාව. මමත් යුද්ධ කරන්න එනවා වගේ. ඒක තමයි අර හස්ති ආචාර්යවරය පාවිච්චි කරපු උපක්‍රමය. ඒක භික්ෂූන් වහන්සේලත් දැක්කා. දැකලා ওই කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ස්වාමීනි ඇතා ගොඩගත්තේ මෙන්න මෙහෙමයි කියලා.
අං ඒ කාරණාව අරමුණු කරලා තමයි මේ ගාථාරත්නය දේශනා කළේ මහණෙනි ඔහුනම් පියවි මඩෙන් ගොඩටාව. නමුත් ඔබලාත් ඒ වගේම කෙලෙස් මඩින් ගොඩ යන්න කියලා. ඒ වෙනුවෙන් තමයි මේ ගාථාරත්නය දේශනා කළේ. අප්පමාද රතා හෝත අප්‍රමාදී වෙන්න කියලා කිව්වා. හැම වෙලාවෙම අප්‍රමාදී බවින් යුක්ත වෙන්න. කුමක් උදෙසාද? කුසල් වැඩීම උදෙසා අප්‍රමාදී වෙන්න. මොනම හේතුවක් නිසාවත් ලැබුණ ජීවිතයේ ප්‍රමාදී ජීවිතයක් බවට පත් කරන්න එපා. මොකද පින්නතනේ ප්‍රමාද වෙලා අපිට ගෙවන්න කාලයක් නැති හින්දා. අපි කවුරුවත් දන්නේ තව සතියක් අපි ජීවත් වෙනවා කියලා. අපි කවුරුවත් දන්නේ තව අවුරුදු ගානක් අපි ජීවත් වෙනවා කියලා. අද බණ අහන්න අපි ආව මේ පින්නතුන් දන්නේ නැහැ උදේට අනුභව කළේ ජීවිතයේ අන්තිම කෑම වේලද කියලා. අපි දවල්ට කෑම කනවා කියලා තීරණයක් හරියටම නැහැ. එහෙමනම් ජීවිතයෙන් වහ රැස් කරන්න තියෙන්නේ කුසල්. මනුස්ස ජීවිතයක් හරීම ශ්‍රේෂ්ඨයි. ඒ මනුස්ස ජීවිතය හරි උත්තරීතරයි. ඒ අතර සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබාගත් එක අනික් මනුස්ස ජීවිතවලට වඩා තවත් උත්තරීතරයි. අපි සංසාරේ බොහෝම පින් කරපු අය. ඒකනේ මනුස්ස ජීවිතයක් ලැබුණේ. පින් නොකළනම් අපිටත් සතර අපායේ ඉඩක් වෙන් වෙලාම තියෙනවා. නමුත් ඒ ඉඩ පූර්ණේ කරන්නේ නැතුව සුගතිය පූර්ණේ කරන්න මෙහෙ ආවේ පෙරපින් කරලා තිබුණ නිසා. නමුත් බුද්ධාන්තරයක සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් කරගත්ත පින් බොහෝසේ වියදම් කරලා යවිල්ලා තියෙනවා. පෙරපින් වියදම් කරලා මෙහෙ ඇවිල්ලා මේ කරන්නෙත් පෙරපින්ම භුක්ති විඳින එක. අඩු නැතුව ලැබෙන ආහාර පාන පෙරපින් නිසා. අඳින්න ලැබෙන විවිධ සැප පහසුව තියෙන හොඳ වස්ත්‍ර පෙරපින් නිසා. ලැබුවනම් යම් රූප සම්පත්තියක් පෙරපින් නිසා. විඳිනවනම් යම් නිරෝගී බවක් පෙරපින් නිසා. එහෙනම් මේ භුක්ති විඳගෙන යන්නේ මොනවද? ඒත් අපි පෙර රැස් කරගත්ත පිනමයි. එහෙනම් ජීවිතේ ලබන්නත් වියදම් කළා. දැන් මේ ජීවිතේ පවත්වාගෙන යන්නත් පෙරපින් වියදම් කරනවා. කෙනෙකුට හම්බ වුණා නම් හොඳ රැකියාවක් ඒත් පෙරපින් නිසා. කෙනෙකුට ලැබුණා නම් හොඳට ඉගෙන ගන්න ඒත් පෙරපින් නිසා. එහෙනම් දැන් පෙරපිනද බොහෝසේ වියදම් කරනවා. දැන් අපි හම්බ කරලා තියපු දෙයක් තමයි මේ භුක්ති විඳින්නේ. කෙනෙක් කාලයක් තිස්සේ මුදල් හම්බ කරලා ඊළඟට මුදල් හම්බ නොකර හම්බ කරපු මුදලෙන් ජීවත් වෙනවා. හැබැයි බැංකුවට ගිහිල්ලා මුදල් ගන්න ඒකේ මුදල් ඉවර වෙනවා මිසක් ආයි පිරෙන දවසක් නැහැ. එහෙනම් අපි පෙර කරපු පින් භුක්ති විඳින්න ඉවර වෙනවා මිසක් පිරෙන දවසක් නැහැ. එහෙනම් භුක්ති විඳින ගමන් ආපහු ඒක පුරවන්නත් ඕනේ. මොකද අපි කාගේවත් බලාපොරොත්තුවක් නැහැ මෙහෙන් ජීවිතෙන් සමුගන්නකොට මීට වඩා පල්ලෙහා තැනකට යන්න. අපි හැමෝගෙම පරමාර්ථයේ මීට වඩා ඉහළ තැනකට යන්න. හැබැයි පෙර පින් බොහෝ තියෙනවා කියලා කීවත් පින්නතුනි අපි මෙහෙට ආවෙත් සමහර විට මීට වඩා ඉහළ තැනක ඉඳලා. වැඩිමනක් එහෙමයි. පහළ ඉඳලත් එනවා. නමුත් ඊට වඩා ඉහළ ඉඳලා ආවා කියන සාධක තමයි තියෙන්නේ. බ්‍රහ්ම ලෝකවලත් අපි ඕන තරම් හිටියා. මහා කල්ප ගණන් ආයුෂ විඳලත්
තියෙනවා. දිවිය ලෝකවලත් අපි ඕන තරම් කල් ඉඳලා තියෙනවා. බඹලෝ ඉන්න තරම් හේතු සම්පත් නැති වුණාට පස්සේ අපි දිවිය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතා විශාල වශයෙන් මුදල් වියදම් කරලා සැප පහසුවට ආහාර අනුභව කරන්න යන්න තියෙන ආපන ශාලාවකට යන්න තරම් ලොකුවත්කමක් නැති නිසා අපි සාමාන්‍ය තැනකට ගිහිල්ලා ආහාර ගන්නවා. හැබැයි සමහර අයට මතකයි කලින් මම ওই තැන්වලත් හිටියා කියලා. නමුත් දැන් එහි යන්න තරම් ශක්තිය නැහැ. දැන් පල්ලෙහ තැනක. තව ටිකක් කල් යනකොට සමහරලාට ඊටත් පල්ලෙහාට එනවා. ඒ වාගේ බඹලෝ ඉඳලා අපි බඹලොව ඉන්න තරම් කුසල ශක්තිය මදි හින්දා දෙව්ලොවට ආවා. ඉහළම දිව්‍ය තලයේ ඉඳලා එතනින් පල්ලෙහාට ආවා. අන්තිමට පල්ලෙහාම දිව්‍ය තලයක ඉන්න තරනුත් හම්බ කරපු පින් මදි නිසා තමයි මෙහි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉහළ ඉඳලා බැහැගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා ආපහු ඉහළට යන්නත් පුළුවන්. කැමතිනම් ආපු පාරෙන් පල්ලෙහාට බහින්නත් පුළුවන්. නමුත් මෙතන නතර වෙච්ච අපි තමයි තීරණය කරන්න ඕනේ කොහාටද යන්නේ. පල්ලෙහා තියෙනවා සතර අපාය. මෙතනින් පල්ලෙහාට යොදුන් 15000ක් යටින් පළවෙනි නිරය හම්බ වෙනවා. හැබැයි ආපහු උඩට යන්න හිතුව යොදුන් 42000ක් උඩින් චාතුම් මහරජකේ තියෙනවා. එහෙනම් පහළට බහිනවට වඩා අමාරු ඉහළට යන එක. දෙගුණයකටත් වඩා ඈතයි ඉහළට. නමුත් ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ. යොදුන් 15000ක් යටින් පළවෙනි නිරය හම්බ වෙනවා. අපි අතරෙම තිරිසන් අපායේ තියෙනවා. ප්‍රේතයොත් අපි අතරෙම ඉන්නවා පේන්නේ නැහැ. අභිඥාවක් තිබුණා නම් බලාගන්න තිබුණා. දිවස්ලාභියෙක් වුණා නම් බලාගන්න තිබුණා. හැබැයි සාමාන්‍ය දිවස්ලාභියෙක් වෙලා නම් බෑ. හොඳට ඕනෑම දෙයක් දරන්න පුළුවන් මට්ටමකට එන්න ඕනේ. ඇයි එහෙම නැත්තම් සමහර අමනුෂ්‍යයෙක් දැක්කහම අවුරුදු ගානකට බය වෙනවා. ඒ තරම් භයානක රූප තියෙන්නේ. ඒ තරම් විරූපී රූප තියෙන්නේ. එහෙම බැලුවොත් අරමුණු කරලා බලපු හැම තැනම දකින්නේ එහෙම අමනුෂ්‍යයෝ. ඒ තරම් මේ සංසාරي හරි කටුකයි. නමුත් අපි ඉන්නවා බොහොම ඉහළ තැනක. සුගතියක මේ ඉන්නේ. මේන් ඉහළට යන්න නම් අප්‍රමාදී වෙන්නම වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. අප්‍රමාදී වෙන්න කියලා. බොහෝ කුසල් රැස් කරගන්න. එතකොට අප්‍රමාදීව කුසල් රැස් කරන්න. උපෝසත සිල් ආරක්ෂා කරගන්න. නිරන්තරයෙන් තිසරණ පන්සිල් මත පිහිටන්න. ඒක හරියට අපේ ජීවිතයේ අත්තිවාරම වගේ. තිසරණයි පන්සිලයි. පෝය දවස් වගේ විශේෂ දවස්වල උපෝසත සීලයේ පිහිටන්න. හැම මොහොතකම උත්කෘෂ්ට වූ කුසල කර්මයක් සම්පූර්ණ කරන්න. පිළිතුරේ සඳහන් කළානේ අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක කියලා. කෙනෙකුට ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් වීරිය කළොත් මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් ත්‍රිහේතුක උපතක් ලබන්න අපි මෙහිදී කළ යුතු පින්කම් මොනවද? ඊළඟට පින්නතුනි ත්‍රිහේතුක උත්කෘෂ්ඨ, ත්‍රිහේතුක ඕමක කියලා ඒ කුසලයක් දෙකට බෙදෙනවා. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල, ත්‍රිහේතුක පින්කම් වෙන්නේ කර්මයයි කර්මඵලයයි දෙකම දැනගෙන පින් කරන්න ඕනේ. අපි කියමු ගෙදරක
අම්මයි තාත්තයි හැමදාම බුදුන් වඳිනවා. උදාහරණය. තාත්ත හැන්දෑවට මල් නෙලනවා. පහන් සුද්ධ කරලා පහන් දල්වනවා. අම්ම බුද්ධ පූජාවට ගිලන් පසාදිය හදනවා. අම්මයි තාත්තයි දරුවන්ටත් සම්මාදන් කරගෙන ඒ දේවල් පූජ කරනවා. යම් දවසක තාත්ත මල්වට්ටියක් නෙලාගෙන ඇවිල්ල දුවට හරි පුතාට හරි දෙනවා මං පහන් දල්වනකම් පූජ කරන්න කියලා. දරුව මල්වට්ටිය අරගෙන ගිහිල්ල තාත්ත කරනවා වගේම ආසනය උඩ තියල තාත්ත වැන්ද වගේම වඳිනවා. ඒක කුසල කර්මයක් දරුවට තියෙනවා. ඒ වුණට තාත්තට කර්ම ඵලය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මේ මල්වට්ටිය බුදුරජාණන් වහන්සේට පූජා කරහම මට හම්බ වෙන්නේ කොයි වගේ කුසලයක්ද? සංසාරයට මට එකෙන් හම්බෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඒ වුණාට දරුවා ඒක දන්නේ නැහැ. දරුවා කලේ තාත්තා දුන්න මල්වට්ටිය පූජා කළා, කර්මය කළා. නමුත් ඵලය දන්නේ නැහැ. තාත්තා කර්මයයි ඵලයයි දෙකම දන්නවා. ඒ නිසා තාත්තගේ කුසලය ත්‍රි හේතුක කුසලයක් බවට පත් වෙන්න හේතු වෙනවා. දරුවට ඒක ද්වි හේතුකයි. ඒ දරුවා දන්නේ නැහැ එකෙන් ලැබෙන ඵලය මොකක්ද කියලා. ඊටාම සුවඳ මල් පූජා කරාම ප්‍රඥාව හම්බ වෙනවා ප්‍රාර්ථනා කරාම. සුවඳ පූජාව ප්‍රඥාව ලබන්නයි හේතු වෙන්නේ. එතකොට එතන තව වර්ණ මල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ වර්ණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. මහමුගලන් මහරහතන් වහන්සේ සංසාරේ නිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමයි නිල් පාටට ඉපදුනේ. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ නිල් මල් පූජා කරලා තමයි ප්‍රාර්ථනා කළේ මේ මල යම්සේ පැහැපත්ද මටත් එහෙම පැහැ ලැබෙන්න ඕන කියලා. පදුමෝතී දේවිය නෙළුම් මල් පූජා කරලා තමයි ප්‍රාර්ථනා කළේ පය තියෙන තැන නෙළුම් මල් පිපෙන්න ඕන කියලා. එහෙනම් පිනක ප්‍රාර්ථනාව ඒ විදිහටම විපාක දෙනවා කියන කාරණාව දැනගෙන ඒ පූජාව කරලා මනාව ප්‍රාර්ථනා ගොනු කරනවා ප්‍රඥාවන්තය. ඒක නොදන්න කෙනා එහෙම ප්‍රාර්ථනා ගොනු කරන්නේ නැහැ. අං ප්‍රාර්ථනාව ගොනු කරලා පින්කම කරපු නිසා කර්මයයි කර්මඵලයයි දෙකම දන්න නිසා උත්කෘෂ්ටයි. ඒතර ඕමක කියලා කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ට ත්‍රි හේතුක ඕමක. ඕමක කියන ක්‍රියාවෙත් කර්මයයි ඵලයයි දෙකම දන්නවා. නමුත් ඊතා සියුම් කාරණා පවා සම්පූර්ණ කරලා මනාව පූජාව කරලා නැහැ. ඒ හින්දා ද්වි හේතුක උපතකට හේතු වෙන්න පුළුවන්. ඒ හින්දා ත්‍රි හේතුක කුසල කර්මයකින් ත්‍රි හේතුක වෙන්නත් පුළුවන්, ද්වි හේතුක වෙන්නත් පුළුවන්. ද්වි හේතුක කුසල කර්මයනුත් එහෙමයි ද්වි හේතුක වෙන්නත් පුළුවන්, අ හේතුක වෙන්නත් පුළුවන්. හැබැයි ද්වි හේතුක කර්මයකින් කවදාවත් ත්‍රි හේතුක වෙන්නේ නැහැ. ත්‍රි හේතුක කර්මයකින් සමහර වෙලාවට අ හේතුක වෙන්න කාරණත් යෙදෙන්න පුළුවන්. එතකොට මේ ත්‍රි හේතුක ඕමක කියලා කිව්වේ මං කිව්වා ඊටාම සියුම් කරුණු ගැන පවා සැලකිල්ලක් දක්වලා නැහැ කියලා. මේ කරුණුත් අප්‍රමාදී බවට මේකතු කරන්න පුළුවන්. සමහර කෙනෙක් හොඳ මල්වට්ටියක් පූජා කරනවා. හැබැයි සැලකිල්ලක් දක්වලා නැහැ. සමහර මල් තැලිලා. සමහර මල් වල පෙති අඩුයි. සමහර මල් සත්තු කාලා. මල් ටික සෝදලා පිරිසිදු කරලා පිරිසිදු අරගෙන නැහැ. අනික මල් හදාපු වාජනේ මල් ටික හදලා නැහැ. මල් ටික ඔහි දාලා තියෙන්නේ. නමුත් මුල ඉඳලා පිළිවෙලට මල් ටික ඇතුරුවා නම් තව හුඟ ලස්සනයි. කර්මයයි ඵලයයි දෙකම දන්න නිසා ත්‍රි හේතුක තමයි. නමුත් මනාව පිළිවෙලට සකසලා නැති නිසා උත්කෘෂ්ට නෙමෙයි ඕමක වෙනවා.
ඊළඟට මල් ආසනය පිරිසිදු කරලා නැහැ. පූජාව කරන තැන පිරිසිදු කරලා නැහැ. පහන් දැල්වලා තියෙනවා පහන් සුද්ධ කරලා නැහැ. සමහර පහන් වල දවස් ගාණක් දැල්වලා සත්තු වැටිලා සත්තු මැරිලා නමුත් අපි පරණ තිර ටික අයින් කරලා අරකටම තෙල්වක් කරලා එහෙම පත්තු කරන්නත් පුළුවන්. සමහර පහන් වල කූඹිත් පිරීලා පොල් තෙල් බොන්න ආපු අය. ඒත් අපි පහන් දැල්වනවා. සමහර පහන් වල දැලි ගොඩ ඒත් අපි පහන් දැල්වනවා. කාට දෙයි පහන්? ලෞතර බුදුරජාණන් වහන්සේට. හැබැයි ඒ වාගේ සත්තු පිරුණ කූඹි ඉන්න ඇතුළ පිට දෙකේම දැලි පිරුණ පහනක් ගෙනහිල්ලා තමන් අධ්‍යාපන කටයුතු කරන මේසෙ උඩ කවුරු හරි තියලා තිබ්බොත් කැමති නැහැ. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේට සුදුසුයි කියලා කල්පනා. ආන් ඒ වාගේ සැලකිල්ලක් නැහැ. උත්කෘෂ්ඨ නැහැ පින්කම. එතකොට තමයි ඕමක වෙන්නේ. ඒකෙන් ද්විහේතුක වෙන්නත් පුළුවන්. අහේතුක වෙන්නත් පුළුවන්. අප්‍රමාදී පුද්ගලයා පින්කමක් කරනකොට ඒ පින්කමෙන් උපරිම ඵලය නෙලා ගන්න හරියටම පින්කම සම්පූර්ණ කරනවා. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම හැම එකම කරනවා. උපෝසත සිල් සමාදන් වෙච්ච දවසට ඊටාම කුඩා සිල්පදයේ ඉඳලා හැම සිල්පදයක්ම මනාව සිහියෙන් ආරක්ෂා කරනවා. අපි කියමු අෂ්ටාංග සීලය කියලා. පන්සිල් වලට අමතරව තවත් කරුණු 3ක් තියෙනවා. සමහර කෙනෙක් අනික් කරුණු ගැන ඒ තරම් ලොකු සැලකිල්ලක් උදේ සිල් ගන්නකොට තිබ්බ තරම් ශ්‍රද්ධාවක් නැහැ. දහවල ආහාර අනුභව කරලා මුඛය මැදලා පිරිසිදු කරනවා නම් හරි වටිනවා. එහෙම නැත්තම් මේකට ශික්ෂාපදයකුත් තියෙනවා. මේ දත් අතර රැඳුන ආහාර කැබලි තියෙනවා. පස්සේ වෙලාවක ඕක ගැලවිලා කටට ඇවිල්ලා සමහර වෙලාවට ගිලලා දානවා. එහෙම වුණොත් ශික්ෂාපදය අපිරිසිදු වෙනවා. නමුත් ඒ වගේ දේවල් ගැන හිතන්නේ නැහැ. නච්ච ගීත වාදිත විසූක දස්සන මේ ආදි වශයෙන් 7 වෙනි සිල්පදේ සමාදන් වුණාට ඒක ගැන ලොකු කල්පනාවක් නැහැ. සිහි කල්පනාව මදි. සමහර වෙලාවට ළඟ තියෙන භාජනයකට අතින් තට්ටු කරනවා. සමහරලාට වාඩි වෙලා ඉන්න තැන බිමටත් පාදයෙන් අතින් තට්ටු කරනවා. සංගීතයක් වගේ. මොකද හිත ඇතුලේ තියෙනවා ගීතයක් සිහිපත් වෙලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ එහෙම හිතට ගීතමය සංඥාවක් ආවොත් ඉවසන් දෙපා යාට ඉන්න දෙන්න එපා හිත ඇතුලේ කියලා. ඉවසුවොත් එයා මොහොතක් යනකොට මගේ මුළු හිතම ගිල ගන්නවා. අපිට හිතෙනවනේ සමහර අය අහනවා ගීතයක් මතක් වෙලා හිතින් කීවට කමක් නැද්ද? හඬ පිට කරන්නේ නැතුව තොල් මුුණන් නැතුව හිතින් කීවට කමක් නැද්ද කියලා. හිතේ ඉන්න ඉඩ දුන්න ගමන්ම තව මොහොතකින් මට නොදැනීම කටින් ඒක පිට කරනවමයි. සිල්පදේ පළුදු කරනවමයි. ඒකයි කිව්වේ එහෙම අදහසක් ආවොත් වහාම බුදු ගුණයක් මතක් කරගන්න. වහාම ගාථාවක් මතක් කරගන්න. වහාම පිරිත් සූත්‍රයක් මතක් කරලා අර ගීතමය සංඥාව හිතෙන් පන්නලාම දාන්න කියලා. සිල්පදේ අපිරිසිදු කරනවා. අඩුතැන් පුරවන්නත් එපා කිව්වා. වැඩි තැන් අඩු කරන්නත් එපා කිව්වා. මේ සිල්පදේ හරි ගැඹුරුයි. අපි හිතන්නේ නැහැ. කෙනෙකුගේ කෙස් සුදුයි. නමුත් සිල් ගන්න යනකොට අපි අර කළු පාට කරගන්න අවශ්‍ය දේවල් පාවිච්චි කරලා යනවා. සිල් ගන්නකොට කියනවා අඩු තැන් පුරවන්නෙත් නැහැ, වැඩි තැන් අඩු කරන්නෙත් නැහැ කියලා. නමුත් දැනට පිල්පදේ කියනකොටත් මම ඉන්නේ ඒ ස්වරූපයෙන්මයි. එතකොට ඉතින් සිල්පදේ හරියටම සම්පූර්ණ වෙනවද කියලා ආපහු හිතන්න ඕනේ. ඒ වගේ කරුණු හුඟක් තියෙනවා මනාව සිල්පදේ ආරක්ෂා කරනකොට. නමුත් සිහිය නැති නිසා ඒක මනාව ආරක්ෂා කළා වෙන්නේ. අප්‍රමාදී පුද්ගලයා එක දවසක් නමුත් රැකගන්න සීලය
ඉතාම උත්කෘෂ්ට විදිහට ආරක්ෂා කරනවා. එහෙම සිල් ආරක්ෂා කරනවා කියල කියහම. පිනතන මේ ලෝකෙ රකින්න දේවල් හොඟ තියෙනවා. ගෙවල් දොරවල් ඉඩ කඩන් යානවාහන දරු මල්ලු ආන්ගේ බාහිර වස්තුවලට ආරක්ෂාවක් සපයනෝ වගේ සමාදන් වෙච්ච සිල් පදෙත් ආරක්ෂා කරනවාද කියල කල්පන කරන්න ඕනේ. සිල් රකිනෝ කියලන කිවේ. අනික් දේවල් රකිනවා වගේ සීලයත් ආරක්ෂා කරනවාද. කුසලයත් ආරක්ෂා කරන ඇත්තන් තමන්ගේ හිත ආරක්ෂා කරනවාද. මේ ලෝකයේ දෙවියන් මිනිසුන් ආදී සියලු දෙනා අතර නැතන් දෙපා සතුන් අතර අග්‍රගන්්‍යම ලොවතුරා බුදුරජාණන් වහන්සේමයි. දෙපා සතුන් අතර අග්‍රගන්්‍යම කෙනා භාගිතුන් වහන්සේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාටම ඉහළයි. ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි වහවහා අප්‍රමාදී වෙන්ඩ මේ ලෝකෙ තියෙනවනං යම් පින්කමක් ඒ සියලුම පින්කං අභිභවනය කළ මහත් වූ පින්කමක් තියෙනවනං ඒකට මම කියන්නේ අප්‍රමාදය කියලයි. දෙපා සතුන් අතර භාගිතුන් වහසේ ඉහලයි සියලු පින්කං අතර අප්‍රමාදය උත්කෘෂ්ටයි. මේ ලෝකෙ යම් සත්තු වර්ගයක් සත්ව ප්‍රමාණයක් ජීවත්වෙනවන. ඒ සත්තුන් සියලු දෙනාගේම පිය සටහන ඇතාගේ පිය සටහනට වඩා කුඩයි. ලොකුම පාසලකුණ තියෙන ඇතාට. හරකගේ පාදයක් ඒ ඇතුළි තියන්න පුළුවන්. සිංහයාගේ පාදයක් තියන්න පුළුවන්. අශ්වයාගේ පාදේ තියන්නත් පුළුවන්. අපේ පාදේ තියන්නත් පුළුවන්. ඒ සියල්ලටම වඩා ඇතාගේ පාලකුණ ලොකුයි. ආගේ හින්ද දේශනා කළා මහණෙනි මේ ලෝකයේ සියලුම පින්කං වලට වඩා අප්‍රමාදය ලොකුයි කියලා. එන ලොකුම පින්කම මොකක්ද? අප්‍රමාදය. යමෙක් අප්‍රමාදී නම් තමයි ඔහු වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්නේ. ප්‍රමාදී පුද්ගලය හැම වෙලාවෙම හැම මොහොතකම හැම තැනකම කාලීනාස්ති කර කර යනවා. එනම් අප්‍රමාදී වෙන්න කියලා දේශනා කළා. ඊළඟට දේශනා කළා තමන්ගේ හිත රකින්න. තමන්ගේ හිත රැකගන්න කියලා කියහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇහෙන් දකින රූපය ළඟ රැඳෙන්න එපා. කනට ඇහුණ ශබ්දය ළඟ නවතින්න එපා. දිවට දැනුණ රසයට ලෝභ කරන්න එපා. කයට දැනුණ පහසට ඇලෙන්න එපා. නාසයට දැනුණ සුවඳ හොයාගෙන යන්න හදන්න එපා. නමුත් හිතේ ස්වභාවය දැකපු ලස්සන දේවල් ආපහු දකින්න ප්‍රාර්ථනා කරන එක. එක තමයි හිතේ හැටි. සමහර වෙලාවට දහවල උදේ කාලේ දැකපු දේවල් රාත්‍රී කාලයේ අපි මෙනෙහි කරනවා. හිතේ මවාගෙන බලන්න උත්සාහ කරනවා. ඒක අපේ සාමාන්‍ය ස්වභාවයයි. දිගින් දිගටම ඇලිලා. ඊට පස්සේ අපේ කාලය ගත වෙන්නේ මොකටද? ඒ රූපය මෙනෙහි කරන්න සහ ඉඩ ලද හැම මොහොතකම සොයාගෙන යන්න. නමුත් එතන තියෙන මොන හිතක්ද? එතන තියෙන ලෝභ හිත. එතන තියෙන රාග සිත. ඒ රූපයට ඇලුන නිසා මොහොතක් ගානේ පහළ වෙන්නේ අකුසල් සිත්මයි. අපි වැඩි වැඩියෙන් කරගන්නෙත් අකුසල්ම තමයි. දවසට පැය 24ක් තිබුණට පැයක් දෙකක් බණ ඇහුවට ඉතුරු පැය 23ක් 22ක් මේ මුළු කාලෙම වැඩියෙන් මොනවද රැස් වෙන්නේ? ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, රාගය තියෙනවා. අකුසල්ම තමයි රැස් වෙන්නේ. එහෙනම් දවසේ වැඩියෙන්ම හොයලා තියෙන්නේ අකුසල්. එතකොට දවසකට එච්චර අපි කියමු දවසකට පැය 20ක් මෙහෙම නිස්කාරණය ගත වෙච්ච කාලේ රැස්ුනේ අකුසල්. පැය 4ක් පින් කරලා තියෙනවා. දවස් දෙකට පැය 40ක් අකුසල් රැස් වෙලා තියෙනවා. පැය 8ක් පින් කරලා තියෙනවා. එහෙම හිතලා බලහම
මේ දෙක කිරල බැලුවොත් එහෙම පව් පැත්ත කොච්චර බර වේද? ඒ පවට අභියෝග කරලා මැරෙනකොට සුගතියක යන්න අපි කොයිතරම් කුසලයෙන් ශක්තිමත් වෙන්න ඕනේ නැත. පොඩි සහනයක් තියෙනවා. පවට වඩා පින හරි බලවත්. යකඩ වලට වඩා යකඩ කිලෝ 100 ගාණක් තිබුණට වඩා රත්තරන් 1 කිලෝ එකක් වටිනවා. පවයි පිනයි දෙකේ වෙනසත් එහෙමයි. පින ටික වුණාට පවට වඩා හරි බලවත්. අන්න එවන් සහනයක් ස්වභාව ධර්මයෙන් අපිට තියෙනවා. ඒක මනාව තේරුම් අරගෙන අප්‍රමාදී වෙන්නයි ඕනේ. නමුත් දිගින් දිගට රූපයට ඇලිලා, ශබ්දයට ඇලිලා, ගන්ධයට ඇලිලා, රසයට ඇලිලා, සැපයට ඇලිලා ඉන්න ගියොත් අපි අතින් කුසල් වෙන්නේ නැහැ. දිගටම පිරෙන්නේ අකුසල්මයි. එහෙනම් ලෝභ සිත් උපදව ගන්න එපා මේ පංචකාම සම්බන්ධයෙන් කියලා දේශනා කළේ. භික්ෂූන් වහන්සේලාට නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආහාර අවශ්‍ය වෙලාවට ලැබුණ නම් කුස පිරෙන්න ආහාරයක්. ඒක රසද, ගුණද, රළුද, සෙවුම්ද ඒක හිතන්න එපා. දැන් ලැබිලා තියෙන්නේ ප්‍රමාණවත් ආහාරය. ඊට පස්සේ හම්බුනොත් මේක රසයි මේක රසයි මේක රසයි කියලා තව දේවල් ඒවට ඇලිලා ඒක හොයන්න යන්න එපා. කුස පුරින්න ලැබිච්ච දෙයින් කුස පුරව ගන්න කියලා දේශනා කළේ. එහෙනම් ඒ මොහොතටවත් ලෝභයට නැත්තම් මේ දිවට ඇලෙන්න එපා. මේ වගේ විශේෂ කරුණු ගණනාවක් භික්ෂූන් වහන්සේලාට සිව්පසය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඉතින් අපිටත් දේශනා කරන්නේ මේ දේවල් මැත්තේ මේ පංච ඉන්ද්‍රයන්ට ඇලෙන්න ගත්තොත් සසර දික් වෙනවා මිසක් කෙටි වෙන දවසක් නැහැ. නමුත් සංසාරේ හරි භයානකයි. මේ ඉන්නේ සංසාර සාගරයේ ඊටාම භයානක තැනක. අපි හැමෝම ගහගෙන යනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. සංසාර ප්‍රවාහයේ ගහගෙන යනවා. මහා සැඩපහරක ගහගෙන යන පුද්ගලයෙකුට හොඳ කොටයක් හම්බ වෙනවා. මරණයත් එක්ක පොරබද බදා ගහගෙන යනවා. යනකොට ලොකු කොටයක් හම්බ වෙනවා. දැන් එයා කොටේට ගොඩ වෙලා වාඩි වෙනවා. දැන් එයා බය නැහැ. කොච්චර වතුර ආවත් එයා ඉන්නේ කොටිය උඩ. හැබැයි වීරිය වඩන බවක් නැහැ. එයා හොඳයි කියලා කොටිය උඩ ඉන්නවා. නමුත් කොටේ පාවෙලා යනවා. කොහාටද යන්නේ? එක්ක ගඟට යනවා. නැත්තම් මුහුදට යනවා. ආයේ එන්න ලේසි වෙයිද? අපිටත් හොඳ මනුස්ස ජීවිතයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. අපි දැන් මේ මෙතන ඉපදිලා ඔහේ කාලේ නාස්ති කරනවා. ඒ වුණාට මොනවද ගෙවිලා යන්නේ? ගත වෙන තප්පරයක් ගානේ මම හම්බ කරන්න හිතනවා. නමුත් මට ජීවිතය අහිමි වෙනවා. මොහොතක් ගානේ අහිමි වෙන ලෝකයක හිමි කරගන්න විතරක් පොරබදන එකේ තේරුමක් නැහැ. ජීවිතය අහිමි වෙනවනේ. ජීවිතය අහිමි වෙන්න කලින් තවත් සුගතියකට යන්න මගක් හිමි කරගන්නත් ඕනේ. එහෙනම් අපි මෙහෙම හිටියට අපිව ගහගෙන යනවා ජීවිතේ. මාරය ළඟට. එහෙනම් ඊට කලින් වහ කුසල් රැස් කරගන්න අපි හැමෝම වීරිය වඩන්නත් ඕනේ. පංච ඉන්ද්‍රියන්ගේ ඇලිලා ගත කරන්න ගත්ත ජීවිතේ පහලටම ගලනවා මිසක් සුගතියක් නැහැ. අපිට අහවල් කාලේ ඉඳලා පින් කරන්න පටන් ගන්නවා කියලා දවසක් එහෙම කාලයක් නැහැ පින්නතුනි. ජීවිතයේ කෙමෙන් ගෙවිලා යනවා. ආයුෂය අපෙන් හීන වෙනවා. ඇතාට වගේම ශරීර ශක්තිය අඩු වෙලා යනවා. අපිට තව ඉස්සරහට හොඳටම ලෙඩ වෙන්න කාලයක් තියෙනවා. ඒ කාලෙටත් ඉඩ තියන්න ඕනේ. මේ කාලේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියලා කීවට ලෙඩ වෙන්න කාලෙකුත් තියෙනවනේ. අවුරුදු 5ක් 10ක් ඒකටත් අයින් කරන්න ඕනේ. එහෙනම් ඒක වෙන්න කලින් පින්කම් ටික කරගන්නත් ඕනේ. ලෙඩ වෙලා ඇඳේ වැතිරිලා කරපු පින්කම් ගැන මෙනෙහි කරන්න ලොකු දෙයක් තියෙන්න ඕනේ.
අහවලා නම් මෙහෙම පින් කරනවලු අහවලා මෙහෙම පින්කමක් කරනවලු අනේ මටත් සල්ලිත් තිබුණා මටත් එහෙම ජීවිතයකුත් තිබ්බා මටත් එහෙම පිරිසකුත් හිටියා ඔහු අද කරන පින්කම ඔහුට වඩා හොඳට මට කරන්න පුළුවන්කමක් තිබ්බා ඒත් මං කරගත්තේ නෑනි කියලා පසුතැවෙන දවසක් ආවා ඒක මැරෙන තුරුම පසුතැවිල්ලක් වෙනවා ආන් ඒක හින්දා කළොත් පින්කමක් හොඳටම කරගන්න ඕනේ හරියටම කරගන්න ඕනේ පසුතැවෙන්නේ නැතිවෙන්න ජීවිතේ හැම වෙලාවෙම කටයුතු කරලා තියෙන්න ඕනේ විවිධ වූ පින්කම් වලින් ජීවිතේ පෝෂණය කරන්න ඕනේ පංච ඉන්ද්‍රියන්ට වහල් වෙච්ච කෙනා සංසාරේ හැමදාම දුක් විඳිනවා මේ ඉන්ද්‍රියන් අපි අකුසලයට හරවලා අපි අකුසලයේ මත සතපවල ඉන්ද්‍රියන්ද අපි දාලා යනවා ඇහැ දවසක නොපෙනී යනවා ඒකට ඇහැමම දාලා ගියා හැබැයි ඇහැ තිබ්බ කාලේ එයා මාව පව් ගොඩක අතරමං කළා කනත් මාව දවසක දාලා යනවා නමුත් පව් ගොඩක අතරමං කළා මේ හැම ඉන්ද්‍රියකගේම ස්වභාවය ඒකයි මාව මඩ ගොඩේ එරෙන්ඩ ඇරලා ඔහු මාව දාලා යනවා ප්‍රඥාවන්තයා ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා වහවහ කුසල් කරනවා බණ අහන්න තියෙන කාලේ බණ අහන්න ඕනේ බණ අහන්න තියෙන කාලේ බණ අහන්න නැතුව වයසේ අග්ගිස්සට ගිහිල්ලා කන් නෑහෙනකොට බණ අහන්න කල්පනා කරනවා නමුත් කන ඇහුන කාලේ වෙන වෙන දේවල් අහලා රාග ද්වේෂ මෝහ වලින් ජීවිතේ පුරවගත්තා ඒ දේවල් ජීවිතෙන් අයින් කරන්න තිබුණ කාලේ අපි ඒක කළේ නෑ දැන් බණ අහන්න ලෑස්ති වෙනවා නමුත් දැන් ඇහෙන්නේ නැහැ දැන් බණ පොත් කියවන්න ලෑස්ති වෙනවා නමුත් දැන් කියවන්න බෑ දැන් භාවනා කරන්න හදනවා නමුත් ඉඳගෙන ඉන්න බෑ දැන් සක්මන් කරන්න කල්පනා කරනවා නමුත් ඇවිදින්න බෑ නමුත් පුළුවන් කාලේ ඒ ටික කරගත්ත කෙනා බැරි වුණ කාලේ ඒ ගැන හිතලා සතුටු වෙනවා එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අප්‍රමාදී වෙන්න සියලු අකුසලයට හිත මුලයි හැම අකුසලයකටම මේ හිත අපි මෙහෙවනවා අපි කරගත්ත හැම අකුසලයක්ම අපි පස්සෙන් කොයි වගේ එනවද කරත්තේ අදින ගුණාගේ පිටිපස්සෙන් රෝදි කැරකි එනවා හැබැයි රෝද එනකොට නිකම්ම පස්සෙන් එනවද හඬකුත් නගමින්ම තමයි පස්සෙන් එන්නේ එහෙනම් අපි කරගත්ත අකුසලය ගුණාගේ පිටිපස්සේ රෝදි හන යනවා වගේ අකුසලයේ පස්සෙන් එනවා අකුසලයේ හඬත් එක්ක නමුත් පින්නතුනි අපි යන තැන අපේ හේවණැල්ලත් අපි පස්සෙන් එනවා කිසිම හඬක් නැහැ නමුත් හේවණැල්ල එනවා කුසල් කරපු කෙනාගේ පිටිපස්සෙන් කුසලයේ හේවණැල්ල වගේ එනවා අකුසලයේ ගුණාගේ පිටිපස්සෙන් රෝදි වගේ කැරකෙනවා එහෙනම් ගුණා යම් තාක් යනවද අකුසලයේ ඒ තාක් පස්සෙන් එනවා අපි යම් තාක් යනවද හේවණැල්ල ඒ තාක් පස්සෙන් එනවා හේවණැල්ල අපි එක්කම ඉන්නවා කුසලයත් හැම වෙලාවෙම අපි එක්කම ඉන්නවා කෙලස් කියලා කියන්නේ මහ මඩ ගොහරුවක් ඇතා එරිලා හිටපු මඩ වගේ නෙමෙයි කෙලස් මඩ සාමාන්‍ය මඩ පිළිගඳයි කෙලස් මඩ ඊට වඩා පරම දුර්ගන්ධයි දුගඳ හමන කෙලස් මඩින් ගොඩ යන්න හැම වෙලාවෙම වීරිය කළ යුතුයි අපි කෙලස් වලින් පිරෙන්න අපිට කෙලස් වල දුර්ගන්ධ බව තේරෙන්නේ නැහැ කෙනෙක් කෙලෙසෙන් මිදෙන්න උත්සාහ කරන්න ඔහුට අකුසලයේ දුගඳ දැනෙන්න පටන් ගන්නවා අකුසලයේ ඒ තරම් පහත් නම් කවදාවත් එහි යෙදෙන්න හිතෙන්නේ පහත් වූ අකුසලය සතර පායෙම නතර කරනවා උසස් වූ කුසල කර්මය සුගතියෙම නතර කරනවා අකුසලයෙන් වැළකීලා කුසලයේ පිහිටන්න මහණෙනි ඇතා පියවි මඩෙන් වේගෙන් ගොඩට ආවා ඔබලත් මේ සංසාරෙ මෙතෙක්කල් කෙලස් මඩේම එරිලා නිසායි
මේ තරං සංසාරය විදිගෙනාවේ. ඔබත් මමත් බුදුවරු කොච්චර දකිින් ඇද්ද. අපි බුදුවරුන්ගෙන් කොච්චර බණහන් ඇද්ද. බුදුරජාණන් වහන්සේලා මොන තරං අපට අනුකම්පා කරන්න ඇද්ද. නවත් අපට තාම මේ ලෝකෙ හැම අත්දැකීමක්ම ලැබිල තියෙනවා. නොලැබුණ අත්දැකීමක් තියෙනවා ඒ තමයි නිවන. ඒ තමයි සෝවාන් මග. මේ බුද්ධාන්තරයෙන් මෙතෙක් සසර හම්බ නූන ඒ උතුම් මග හොයන්ට වීර්ය වඩන්ට කෙනෙක් කල්පනා කළොත් ඔහු දිනුවම මිසක් පැරදුනා වෙන්නේ නෑ. එතෙන්ට යන්ට වීර්ය වඩන්ඩ අප්‍රමාදීව කුසල් දහම් රැස් කරගණ්ඩ. පංච ඉන්ද්‍රියන්ගේ වහල් බවින් මිදෙන්ඩ තුනුරුවන්ගේ අනන්තාශිරවාදයෙන් ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශිර්වාද කරනවා.